අයිබෝවන් අයිබෝවන් සර්. එදා අපි සෙනසුරාදා දවසේ නැගිටින්න ගාන සෙනසුරාදා දවසේ මූලික පත 4 පිළිබඳව ඉගෙන ගත්තා. මූලික පත 4 පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට ඒ පත 4 ආයිත් මතක් කරගත්තොත් පුතේ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය වන්නේ වෘත්තයක් කියලා අපි ඉගෙන ගත්තා. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය වෘත්තයක් කියලා අපි එදා ඉගෙන ගත්තා. ඒ වගේම අචල ලක්ෂ දෙකකට සමදුරින් අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය එම අචල ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ලම්බ සමච්ඡේදකය කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඒ වගේම ඊළඟ තුන්වෙනි පතේ විදිහට අපි ඉගෙන ගත්තා අචල රේඛාවකට නියත දුරකින් අචල රේඛාවකට නියත දුරකින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය වන්නේ එම රේඛාවට දෙපැත්තෙන් ගමන් කරන සමාන්තර සරල රේඛා දෙකක් කියලා අපි එදා ඉගෙන ගත්තා. ඔයාලට මතකයි. අවසාන වශයෙන් අපි එදා ඉගෙන ගත්තේ 4 වෙනි පතේ විදිහට එකිනෙකට ඡේදනය වෙන සරල රේඛා දෙකක්. එකිනෙකට ඡේදනය වෙන සරල රේඛා දෙකකට කියන්නේ මෙන්න මේ වගේ. එකිනෙකට ඡේදනය වෙන සරල රේඛා දෙකක් නම් පුතේ කෝණයක් නේ හැදෙන්නේ එකිනෙකට ඡේදනය වෙච්ච ගමන්. මේ කෝණේ මේ සරල රේඛා දෙකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය මේ රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණයේ සමච්ඡේදකය කියලා අපි හඳුන්වනවා. කියන්නේ කෝණයේ සමාන කොටස් දෙකකට බෙදෙන්න ලබන රේඛාව කියලා තමයි අපි හඳුනාගත්තේ. හරි. දැන් අපි මේ නිර්මාණ පතහා නිර්මාණ කොටසදී පුතේ ඔයාලට සාමාන්‍යයෙන් වාර විභාගයට ගැටලුවක් ආවොත් සාමාන්‍ය පෙළ විභාගය දක්වා මේ පාඩම එනවා. එතකොට මේ සාමාන්‍ය පෙළ විභාගය දක්වාම එනකොට වැදගත්ම කොටස් ටික තමයි මේ 9 වසරේදී අපි ආවරණය කරගන්නේ. එතකොට මේ තනි නිර්මාණයක කොටස් විදිහට තමයි අපි මේකේ ඉගෙන ගන්නෙ. ඒ කොටස් ටික එකතු කරලා එකතු කිරීම තමයි ප්‍රශ්නෙකදී කරන්නේ. ප්‍රශ්නෙකදී කරන්නේ මේ කොටස් ටික එකට එකතු කරගන්නේ. අපි බලමු ඊට පස්සේ දැන් මේ කොටස් ටික එකතු කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්න කිහිපයක් මේ නිර්මාණ සියල්ලම කරලා ඉවරුනාට පස්සේ අපි වාර විභාග ගැටලු කිහිපයක් විසඳලා බලමු. වාර විභාග ගැටලු කිහිපයක් විසඳලා බලමු. හරි. දැන් අද මම අභ්‍යාස ටික සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අභ්‍යාස ටික අපි සෙනසුරාදා සාකච්ඡා කරමු. අපි බලමු දැන් අද දෙන ලද රේඛාවකට දෙන ලද සරල රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන ආකාර මේ ක්‍රමය මම ඔයාලට කියලා දෙනවා රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. එතකොට රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒ ආකාර කිහිපෙම අපි දැන් අද මෙතෙන්දී ඉගෙන ගන්නවා. ලියා ගන්න මාතෘකාවක් ලියා ගන්න. දෙන ලද සරල රේඛාවකට දෙන ලද සරල රේඛාවකට නෑ මේක ඩියුට් තමයි කරන්නේ. ලම්බ රේඛා නිර්මාණය කිරීම. අපෝ නයි කුමි. ලම්බ රේඛා නිර්මාණය කිරීම. හරි. අංක 1 දාලා ලියා ගන්න පළවෙනි අවස්ථාව.
දැන් රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරන්න පුළුවන් ආකාර තුනක් ගැන අපි මෙතෙන් ඉගෙන ගන්නවා. එකක් දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ලම්බ සමච්ඡේදකේ. ඉතින් මේ තියෙන රේඛාව. මේ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න පුළුවන් අවස්ථා තුනක් ගැන මම දැන් කියලා දෙනවා. හරි. මේ තියෙන්නේ මේ රේඛාව. මේ රේඛාවට මෙන්න මේ ලක්ෂය A කියන ලක්ෂය පිළිලා තියෙන්නේ කොහෙන්ද කියන්නකෝ. අපි AB කියලා රේඛා ඛණ්ඩය ගමුකෝ. මේ AB රේඛා ඛණ්ඩයට C කියන ලක්ෂය පිළිලා තියෙන්නේ කොහෙන්ද කියන්නේ? C කියන ලක්ෂය තියෙන්නේ AB රේඛා ඛණ්ඩයට රේඛා ඛණ්ඩයේ මතද පිටතද? කතා කරන්නේ. රේඛා ඛණ්ඩයේ මතද පිටතද C කියන ලක්ෂය තියෙන්නේ? එළියේද? පිටද? ඔව් පිටත. පිටත තමයි පුතේ AB රේඛා ඛණ්ඩය පිහිටලා තියෙන්නේ. ඊළඟට අහන ප්‍රශ්නය තමයි මම මෙන්න මේ D කියන ලක්ෂය පිහිටලා තියෙන්නේ කොහෙද? D ලක්ෂය රේඛාව මත. එතකොට දැන් අපි ඉගෙන ගන්නවා රේඛාවකට පිටතින් පිහිටි ලක්ෂයක. මේකට කියනවා බාහිරින් පිහිටනවා කියලා. එළියෙන් තියනවා නම් බාහිරින්. රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂය කියනවා රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක දැන් මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම රේඛාව මත ලක්ෂය කියනවා රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. දැන් මේ රේඛාව සැලකුවොත් පුතේ A කියන්නේ නැත්නම් B කියන්නේ A හෝ මේ B කියන්නේ මේ රේඛාවේ කෙළවර ලක්ෂ. මේ A කියන්නේ එක කෙළවරක්. B කියන්නේ අනිත් කෙළවර. ඒවට කියනවා අපි අන්ත කියලා. එතකොට මේ රේඛාවේ අන්ත ලක්ෂයක ඉඳන් රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙනවා. එතකොට මේ රේඛාවේ ඒකාන්තයක් තමයි A කියන්නේ. එතන ඉඳන් ලම්බකයක් නිර්මාණය කරන්න පුළුවන්. අනිත් අන්තය තමයි B කියලා කියන්නේ. එතන ඉඳන් ලම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි හොයලා බලමු පළවෙනිම අවස්ථාව ගැන. රේඛාවට බාහිරින් පිහිටි ලක්ෂයක සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක අපි හොයලා බලමු. ලියාගන්න අංක 1 දාලා රෝමී දක්වන අංක 1 දාලා රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. අයියෝ පොතේ අනිත් පැත්තේ ලියන්නේ. හරි. දැන් අපි ගොඩක් වෙලාවට මෙතෙන්දි පාවිච්චි කරන්න පුතේ කවකටුවනේ නිර්මාණ පාඩමේදී. මේ කවකටුව භාවිතා කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පුතේ අපි හැම වෙලාවෙම සෑම නිර්මාණයක් කරනකොටම සාමාන්‍යයෙන් මේ කවකටුව භාවිතා කරලා ඡාප දෙකක්වත් අඩුම ගන්න නිර්මාණය කරනවා. ඡාප දෙකක්වත් උපරිම වශයෙන් අපි නිර්මාණය කරනවා. එතකොට මේ ඡාප දෙකක් නිර්මාණය කරනකොට මෙයාගේ අරය වෙනස් කරන්නේ නැතුව තමයි අපි හැම වෙලාවෙම නිර්මාණය කරන්නේ. ඒකට හේතුව තමයි පුතේ අපි දන්නවා දැන් අර අපි ඉගෙන ගත්ත පළවෙනිම පතේට අදාළව අචල ලක්ෂයකට නියත දුරකින්. එතකොට මෙයා අචල ලක්ෂය වෙනවා නම් එයාට නියත දුරින් තමයි හැම වෙලාවෙම මෙයා චලනය වෙන්නේ. නියත දුරින් චලනය වෙන්නේ මේ අනිත් මේ පැන්සල සවි කරලා තියෙන බාහුව. එතකොට මේ අචල ලක්ෂයේ නියත දුරකින් චලනය වෙනකොට අවස්ථා දෙකකදී ගත්තොත් ඒ බාහිරින් පිහිටි ලක්ෂ දෙකක ඉඳන් අර මේ ඡාප දෙකේ ඡේදනය වෙන ලක්ෂයට තියෙන දුර හැම වෙලාවෙම සමාන වෙනවා.
අන්නේ සම්බන්ධය ගොඩනගෙන විදිහට තමයි අපි හැම වෙලාවෙම මේ ඡාප දෙක බැගින් ගොඩක් බහුලව නිර්මුපණය කරන්න අපි මේ නිර්මාණ පාඩමේදී ප්‍රයෝජනයට ගන්නේ කවකටුව. තේරුණාද? අපි දැන් බලමු මේ බාහිර ලක්ෂය C වල ඉඳන් මේ AB කියන රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ C වල ඉඳන් AB රේඛාවට තියෙන කෙටිම දුර. කෙටිම දුරෙන් ඔය ලම්බ දුර නිරූපණය වෙන්නේ පුතේ. කෙටිම දුර නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි දැන් අපි හොයලා බලන්නේ. අපි මුලින්ම කවකටුව අරගෙන මේ බාහිරින් පිටලා තියෙන ලක්ෂය මත තියලා. හරිද? තියලා. මේ බාහිර ලක්ෂයේ ඉඳන් රේඛාවට තියෙන අඩුම දුරට වඩා ටිකක් වැඩිපුර ගන්නවා. ටිකක් වැඩිපුර අරගෙන ටිකක් වැඩිපුර අරගෙන ටිකක් මම වැඩිපුර ගන්නවා. ටිකක් වැඩිපුර අරගෙන මේ බාහිර ලක්ෂයේ තියලා රේඛාව තැන් දෙකකින් ඡේදනය වෙන විදිහට ඡාපයක් නිර්මාණය කරනවා. ඔය තැන් දෙකකින් කැපිලා ගිහිල්ලා නේද? එතකොට අපි දන්නවා දැන් මේ බාහිර ලක්ෂයේ ඉඳන් මේ රේඛාව කැපිලා ගිහිල්ලා තියෙන තැන් දෙකට මේ කැපිලා ගිහිල්ලා තියෙන තැන් දෙකට තියෙන දුර සමානයි. මෙතන ඉඳන් මේ තැන් දෙකට තියෙන දුර සමානයි. ඊට පස්සේ අපි කරන්නේ මේ ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා කවකටුවේ අරේ වෙනස් කරන්නත් පුළුවන් ඕන්න. ඒ විදිහටම තියාගෙන ඕන්න මේ නිර්මාණය කරන්නත් පුළුවන්. වෙනස් නොකරත් කරන්න පුළුවන්, වෙනස් කරලා ගන්නත් පුළුවන්. හරිද? මෙන්න මේ ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා අපි පල්ලෙහායින් තව ඡාප දෙකක් නිර්මාණය කරනවා. පහලින් තව ඡාප දෙකක් නිර්මාණය කරගන්නවා. බලන්න. ඒ ඡාප දෙකට මම අර ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මතක ඇති මේ දැන් මම කිව්වා හැම වෙලාවෙම ඡාප දෙක බැගින් නිර්මාණය කරනවා කියලා. මේ ලක්ෂයේ තියලා ඡාපයක් නිර්මාණය කරා මේ ලක්ෂයේ තියලා ඡාපයක් නිර්මාණය. එතකොට මේ ඡාප දෙකට මේ ලක්ෂ දෙකේ ඉඳන් තියෙන දුර වෙනස් වෙන්නේ නැහැ නියතයි. ඒතකොට මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ මෙන්න මේ බාහිර ලක්ෂය මම මේ බාහිර ලක්ෂය යා කරනවා. බාහිර ලක්ෂය යා කරනවා. දැන් අපිට ඕනනම් කෝණමානයෙන් මැනලා බලන්න පුළුවන් මේ රේඛා දෙකේ කිනකට ඍජු කෝණිකව පවතිනවාද කියලා. ඍජු කෝණිකව. ඒ කියන්නේ ලම්බකව පවතිනවාද කියලා හොයලා බලන්න පුළුවන් කෝණමානය තියෙනවා. බලන්නකො. හරියටම අංශක 90යි. මේ රේඛා දෙක අතර කෝණය හරියටම අංශක 90යි. ඒ කියන්නේ රේඛා දෙක එකිනෙකට ලම්බක වෙනවා. ඔන්න බාහිර ලක්ෂයකින් නම් රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරපු ආකාරය. ඔයාලා ඉක්මනට නිර්මාණය කරන්න. දෙකක් නිර්මාණය කරන්න. මේ රේඛාවට ඉහළින් තියෙන බාහිර ලක්ෂයකින් ඉඳන් ලම්බකයක් නිර්මාණය කරන්න පල්ලෙහාන් තව රේඛාවක් ඇඳගන්න ඒ නිර්මාණය කරාට පස්සේ. මේ රේඛාව මෙයාට පල්ලෙහානුත් තියෙනවා C කියලා ලක්ෂයක්. එයාගේ දරුත් ලම්බකයන් නිර්මාණය කරන්න මේ රේඛාවට. මේ ක්‍රමයම මේ කවකටුවෙන් C වලින් රේඛාවට තියෙන දුරට වඩා ටිකක් වැඩිපුර අරගෙන ඡාපයක් නිර්මාණය කරලා ඒ ඡාපේ ඡේදනය වෙච්ච රේඛාව ඡේදනය වෙච්ච ලක්ෂ දෙකමත් කියලා රේඛාවට ඉහළින් තව ඡාප දෙකක් නිර්මාණය කරනවා. අන්නේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ මේ C ලක්ෂය යා කරන්න. ඉක්මනට පටන් ගන්න. ඉක්මනට ඉවර කරන්න. ඉක්මනට ඉවර කරගන්න හරි කියලා මැසේජ් එකක් දාන්න.
හරිද? අවස්ථා දෙකම නිර්මාණය කරාද? හොඳයි. ඉවර වෙච්ච ගමන් මැසේජ් එකක් දාන්න ඉක්මනට. හොඳයි. දැන් මම මේක මපනවා. දැන් අපි බලමු යටින් තියෙන ලක්ෂය කියන පල්ලෙහැම දැන් මේ C ලක්ෂය තියෙන්නේ. ඒ බාහිර ලක්ෂය ඉදලා මෙයාට ලම්බක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මම කවකටුවේ අරේ ටිකක් වැඩිපුර අරගෙන C වල තියලා ඡාපයක් නිර්මාණය කරනවා මේ රේඛා දෙක රේඛාව ඡේදනය වෙන විදිහට. ඔන්න නිර්මාණය කරනවා. දැන් මේ ඡේදනය කරපු ලක්ෂ දෙක මත ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා අරේ වෙනස් කරක් කමක් ගැටලුවක් නැහැ කරන්නේ නැතුව වුණත් පුළුවන්. මම වෙනස් කරේ නෑ දැන් මේ අවස්ථාවේ. ඉස්සෙල්ලා අවස්ථාවේදී වෙනස් කරා. දැන් මෙතෙන්දි මම වෙනස් කරන්නේ නෑ. වෙනස් නොකර ඔය විදිහට අපිට ඡාප දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ මේ බාහිරින් පිටලා තියෙන C ලක්ෂය යා කරන්න. යා කරන්න පුළුවන්. ඕනේ යා කරන්න. දැන් මේ රේඛා දෙක එකිනෙකට ලම්බ කරනවා. එකිනෙකට ලම්බ කරනවා. ලම්බකයි කියලත් මම ලකුණු කරා. පැහැදිලිද? දැන් ඊට පස්සේ අපි බලමු රේඛාවක් මත ලක්ෂයක සිට කොහොමද රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කියලා. අංක 2 දාලා ලියා ගන්න පුතේ. රේඛාවක් සරල රේඛා ඛණ්ඩයක් මත ලක්ෂයක සිට සරල රේඛා ඛණ්ඩයක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. මේ බලන්න මේ AB කියන රේඛා ඛණ්ඩයේ මත ලක්ෂයක් පිටලා දෙන C කියන ඔය. මේ රේඛා ඛණ්ඩයේ තියෙන මත රේඛාව මත. මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මේ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා තමයි දැන් මම හොයලා බලන්න යන්නේ. දැන් මට මේ සඳහා පුතේ කවකටුව අරගෙන කවකටුවට කැමති අරයක් ගන්න පුළුවන්. කැමති අරයක්. හරි. අරගෙන මේ C කියන ලක්ෂය මත තියලා රේඛාව තැන් දෙකකින් ඡේදනය වන විදිහට ඡාප නිර්මාණය කරනවා. මම කිව්වා නේද ඡාප දෙකක බැගින් තමයි මෙතන නිර්මාණය වෙන්නේ කියලා. ඡාප දෙක බැගින් නිර්මාණය. ඡාප දෙකක් නිර්මාණය කරනවා දෙපැත්තේ. මේ රේඛාව ඡේදනය වෙන විදිහට කැපිලා යන විදිහට. එතකොට දැන් මේ කැපිච්ච තැන් දෙක අතර තියෙන ලක්ෂණ මොනවද? මේ C කියන ලක්ෂයේ ඉඳන් මේ රේඛාව AB කියන සරල රේඛා ඛණ්ඩයේ මේ ඡාප මගින් ඡේදනය වෙච්ච ලක්ෂ දෙකට තියෙන දුර නියතයි. නියතයි. ඒකනේ අචල ලක්ෂ දෙකට අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂණයේ ගමන් මාර්ගයේ වෘත්තාකාරයි. අපි මේ පතේන් කොටස් තමයි මේ ගන්න. මේ පතේන් කොටස් දෙකක් තමයි මේ අරන් තියෙන්නේ. එතකොට මේ C කියන ලක්ෂයේ ඉඳන් මේ ඡේදනය වෙච්ච ලක්ෂ දෙකට තියෙන දුර සමානයි. දැන් මම අරේ චුට්ටක් වැඩි කරගන්නවා. අරේ චුට්ටක් වැඩි කරගන්නවා. හරි. වැඩි කරගන්නවා. වැඩි කරලා මේ රේඛාව ස්ථාන දෙකකින් ඡේදනය වෙච්ච ලක්ෂය මත තියලා මේ ස්ථාන දෙකෙන් තියලා රේඛාවට ඉහළින් හරි එක පැත්තකින් හොඳේ පල්ලෙහෙන් හරි මට ඡාප නිර්මාණය කරගන්න පුළුවන්. මම නිර්මාණය කරගන්නවා ඉහළ පැත්තේ උඩ පැත්තේ. ඔන්න එකක් නිර්මාණය කරා. මෙන්න මම අනිත් ලක්ෂයේ තියලා ඒ ආවේ වෙනස් කරන්නේ නැහැ. ඒ ආවේ වෙනස් කරන්නේ නැහැ.
තව එකක් නිර්මාණය කරනවා. දැන් බලන්න ඔයාලට පේනවා ඇති මේ ඡාප දෙක ඡේදනය වෙලා ගමන් කරනවා. ඡේදනය වෙනවා. ඡාප දෙක ඡේදනය වෙනවා හරියටම C කියන ලක්ෂයට ඉහළදී. එhmenan දැන් මට පුළුවන් මේ C ලක්ෂය රේඛාව මත ලක්ෂය මේ ඡාප ඡේදනයේ වෙච්ච ලක්ෂයට යා කරගෙන බලන්න ඕනනම් කොණමානයේ මැනලා වුණත් අපිට හොයලා බලන්න පුළුවන් මේකේ මේ රේඛා දෙක අතර කෝණය අංශ ගණුවක් වෙනවද කියලා ලම්බක වෙනවද කියලා. හරියටම අංශ ගණුව වෙනවා ලම්බකයි. හරි. ඉක්මනට ඉහළින් ඡාප නිර්මාණය කළත් මේ විදිහට ලම්බකයන් නිර්මාණය කරන්න පල්ලෙහෙන් ඡාප නිර්මාණය කළත් මට ලම්බකයන් නිර්මාණය කරලා දෙන්න. නිර්මාණ දෙකක් කරනවා. පල්ලෙහායි ඡාප නිර්මාණය කළා මේ විදිහටම මට ලම්බකයන් නිර්මාණය කරලා දෙන්න. මේක ලම්බකයි කියලා ලම්බ කරලා දෙන්න. ඉවරයි හරි කියන්නේ. ඉවරද? හොඳයි. හරි. දැන් මම මේක මකනවා. දැන් අපි බලමු ඊළඟට රේඛාවක අන්තරාක්ෂයේ සරල රේඛා ඛණ්ඩයට අන්තරාක්ෂයේ සිට රේඛාවට ලම්බකයන් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. ලියාගන්න අංක 3 දාලා අංක 3 දාලා ලියාගන්න සරල රේඛා ඛණ්ඩයක සම්බන්ධ වෙනවා. අන්තලක්ෂයේ සිට සරල රේඛා ඛණ්ඩයක අන්තලක්ෂයේ සිට එම සරල රේඛා ඛණ්ඩයට
සරල රේඛා ඛණ්ඩයට ලම්බකයක් නිර්මාණය කිරීම. ලම්බකයක් නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක අන්තලක්ෂයේ සිට එම සරල රේඛා ඛණ්ඩයට ලම්බකයක් නිර්මාණය කිරීම. හරිද? හරි. දැන් බලන්න පුතේ මෙන්න මේ AB කියන සරල රේඛා ඛණ්ඩයේ අන්ත දෙකක් තියෙනවා. එක අන්තයක් තමයි A කියලා කියන්නේ. අනෙක් අන්තය තමයි B කියලා කියන්නේ. අන්තය කියන්නේ කෙළවර. හරි? දැන් මට පුළුවන් මේ සරල රේඛා ඛණ්ඩයේ මේ අන්ත දෙකේ ඉඳන්ම මේ රේඛාවට ලම්බක නිර්මාණය කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලාම නිර්මාණය කරනවා A කියන අන්තයේ. A කියන අන්තයේ ඉඳන් මේ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරනවා. එතකොට මේ නිර්මාණය කරනකොට මට චූටි නිර්මාණයක් තවත් අලුත් නිර්මාණයක් කරගන්න වෙනවා. ඒ නිර්මාණය තමයි මේ අන්තයේ ඉඳන් මේ රේඛාව ටිකක් එළියට දික් කරගන්නවා. ටිකක් එළියට දික් කරගන්නවා. මේ බලන්න. එතකොට ඒ සඳහා මම තද ඉරක් නෙමෙයි භාවිත කරන්නේ කඩ ඉරක්. කඩ ඉරක් මගින් මේ රේඛාව එළියට දික් කරගන්නවා. දැන් අර දෙවන පතේ නිර්මාණ දෙවෙනියට අපි රේඛාව මත ලක්ෂයේ ඉඳන් රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ. අන්නේ ක්‍රමය භාවිත කරනවා මෙතෙන්දිත් ලම්බකයක් නිර්මාණය කරනවා. දැන් අපිට පුළුවන් කව කටුවට කැමති ආරයක් අරගෙන මේ රේඛාව දෙපැත්තකින් ඡේදනය වෙන විදිහ දෙපසින් ඒ ලක්ෂයට දෙපැත්තෙන් ඡේදනය වෙන විදිහ ඡාප දෙකක් නිර්මාණය කරනවා. දැන් අරය චුට්ටක් වැඩි කරලා මේ රේඛාව ඡාප වලින් ඡේදනය වෙච්ච ලක්ෂ මත තියලා රේඛාව ඡාප වලින් ඡේදනය වුණු ලක්ෂ මත තියලා ඡාප දෙකක් නිර්මාණය කරනවා. දැන් මේ නිර්මාණය වුණු ඡාප දෙක ඡේදනය වන ලක්ෂය සහ මේ රේඛාවේ අන්තරක්ෂය වන ඒ ලක්ෂය යා කරගන්න. දැන් අපිට ලැබෙනවා ලම්බකයක්. ඒ අන්තයේදී ලම්බකයක් ලැබෙනවා. මේ A කියන අන්තයේදී ලම්බකයක් ලැබෙනවා මේ රේඛාවට. පැහැදිලිද? ඔයාලා මේ විදිහට A වලදී මේ A කියන අන්තයේදී ලම්බකයක් නිර්මාණය කරන්න, B කියන අන්තයේදී ලම්බකයක් නිර්මාණය කරන්න. අන්ත දෙකේම ලම්බක නිර්මාණය කරලා තියන්න ඕන. දැන් මේ පැත්තේදී ඔයාලට මේක දික් කරගන්න පුළුවන්. මෙහෙට දික් කරගන්න. දික් කරලා මේකේ මේ B වල තියලා කවකටුන් දෙපැත්තෙන් ඡාප දෙකක් නිර්මාණය කරලා එතන ඉඳන් ඉහළට ඡාප දෙකක් නිර්මාණය කරලා ඒක යා කරන්න. පටන් ගන්න. ඔයා ඔය දැන් ඔයාට ගෙනාවේ නෑ. මෙන්න මෙහෙටලා ඉන්න. හොඳයි. කෙනෙක් ඉවරයි.
හරිද? හරි. දැන් අපි බලමු B වලදීත් ඔයාලා නම්බකයන් නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. මම B වලදී නම්බකයන් නිර්මාණය කරනවා. එහෙනම් අපිට මේ AB රේඛාව දික් කරගන්නවා එළියට කඩේකටින්. ඔතන දික් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් කවකටුවට කැමති අරයක් අරගෙන මේ B ලක්ෂය මත තියලා ඒ රේඛාවට දෙපැත්තෙන් ඡාප දෙකක් නිර්මාණය කරගන්න. ඡාප දෙකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ ආකාරයට දැන් අරය චුට්ටක් වැඩි කරලා මේ ඡාප මගින් රේඛාව ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා රේඛාවට ඉහළින් හරි පහළින් හරි ඔය විදිහට ඡාප දෙකක් නිර්මාණය කරගන්න පුළුවන් අපිට. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා අපිට ලම්බක නිර්මාණය කරගන්න පුළුවන්. බලන්න. ලම්බක නිර්මාණය කරනවා. දැන් ඔයාලට පැහැදිලි සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂ්‍ය වල ඉඳන් කොහොමද රේඛාවකට ලම්බකයක් නිර්මාණය කරගන්නේ කියලා. මම ඔයාලට තව දෙයක් මෙතෙන්දි මතක් කරන්න කැමතියි. ඒ මතක් දැන් අපි ගත්තේ අචල රේඛාවල toy තුන්වෙනි පතේදී අපි ඉගෙන ගත්තේ අචල රේඛාවකට නියත දුරකින් චලනය වන්නා වූ ලක්ෂණයේ ගමන් මාර්ගය එම රේඛාවට දෙපැත්තෙන් ගමන් කරන්නා වූ සමාන්තර වූ රේඛා දෙකක් කියලානේ අපි ඉගෙන ගත්තේ. සමාන්තර රේඛා දෙකක් කියලානේ. එතකොට මේ සමාන්තර රේඛා දෙක නිර්මාණය කරනකොට මේ අචල රේඛාවට නියත දුර අපි ලකුණු කරගත්තේ විහිත් චතුරස්‍රය භාවිතා කරලා. මෙන්න මේ තියෙන විහිත් චතුරස්‍රය භාවිතා කරලා තමයි අපි නිර්මාණය කරගත්තේ. එතකොට මම මේ ගිය සතියේ වීඩියෝ එකේ ලින්ක් එකත් ඔයාලට දාලා ඇති. ඔයගොල්ලෝ ඒකත් බලන්න. හරි. එතකොට මේ විහිත් චතුරස්‍රය භාවිතා කරලා තමයි ඔය කෙටිම දුර නිර්මාණය කරගත්තේ. දැන් අපිට පුළුවන් ඒ කෙටිම දුරම ලැබෙනවනේ පුතේ මේ ලම්බ දුර මගින් නේද? ලම්බ දුර මගිනුත් අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේ රේඛා දෙක පල්ලෙහා දෙපැත්තට දික් කරලා අපි සෙන්ටිමීටර් 3ක් දුරින් ගමන් කරන සමාන්තර රේඛා අඳින්න ඕන නම් ඒ වල ඉඳන් කවකටුවට සෙන්ටිමීටර් 3ක් අරගෙන ඡාපයක් නිර්මාණය කරනවා. ඒ B වල ඉඳන් කවකටුවට සෙන්ටිමීටර් 3ක් අරගෙන ඡාපයක් නිර්මාණය කරනවා. දැන් මේ A වල ඉඳන් B වල ඉඳන් මේ රේඛාවට කෙටිම දුර සෙන්ටිමීටර් 3ක් වෙන ලක්ෂ දෙකක් ලැබිලා නේද තියෙන්නේ. අන්න ඒ ලක්ෂ දෙක යා කරා නම් මේ රේඛාවට මේ AB කියන අචල රේඛාවට සමදුරින් ගමන් කරනා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය අපිට ලබා ගන්න පුළුවන් සමාන්තර රේඛා යුගලය. හරි. ඔය විදිහට ගන්නත් පුළුවන්. හරි. දැන් ලියාගන්න අර අපි ලම්බතුවාලේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කිරීමේදී ලම්බකයක් තමයි නිර්මාණය කරන්න කියලා මෙතනදී මම ක්‍රම තුනක් අලුතෙන් උගන්වනවා කියලා කිව්වේ. දැන් අපි අර ලම්බ සමච්ඡේදකයන් නිර්මාණය කරලා බලමු. මේක හතරවෙනි ක්‍රමයේ විදිහට ගන්න. හතරවෙනි ක්‍රමයේ විදිහට. ලියාගන්න මෙහෙම. 4 කියලා දාලා සරල රේඛා ඛණ්ඩයක ලම්බ සමච්ඡේදකය නිර්මාණය කිරීම. ලම්බ සමච්ඡේදකය නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක ලම්බ සමච්ඡේදකය නිර්මාණය කිරීම. මේ බලන්න AB කියන සරල රේඛා ඛණ්ඩයේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. අපි මුලින්ම මෙතෙන්දි කරන්නේ පුතේ මම අර දෙවෙනි පතේදී අචල ලක්ෂ දෙකකට සමතුලින් ගමන් කරනා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය ඒ ක්‍රමයේම තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. දැන් අපි මේ A සහ B කියන රේඛා ඛණ්ඩේ AB කියන රේඛා ඛණ්ඩේ
අඩකට වඩා අරය ගන්නවා මම කවකටුවට. භාගයකට වඩා කවකටුවට අරය අරගෙන රේඛාවට ඉහළින් හෝ පහළින් රේඛාවට ඉහළින් සහ පහළින් මට මේ විදිහට ඡාප නිර්මාණය කරන්න පුළුවන්. ඡාප නිර්මාණය කරන්න පුළුවන්. ඔය A වල තියලා මම නිර්මාණය කරේ. ඊට පස්සේ මට පුළුවන් B වල තියලා ඔය විදිහටම ඡාප නිර්මාණය කරන්න. B වල තියලා මට පුළුවන් ඔය විදිහටම ඡාප නිර්මාණය කරන්න. දැන් බලන්න උඩ එක ඡේදනය වෙලා විතරයි නේද? මට ඉතින් ඒක ටිකක් තව දික් කරගන්න පුළුවන් අරය වෙනස් කරන්න නැතුව ඒ විදිහටම. ඔන්න දික් කරගත්තා. දැන් පැහැදිලිව ඔයාලට පේනවා ඡාප දෙක ඡේදනය වෙලා තියෙනවා. දැන් මේ A වල ඉඳනොත් මම ඡාප දෙකක් නිර්මාණය කරා. B වල ඉඳනත් මම ඡාප දෙකක් නිර්මාණය කරා. මම කිව්වා හැම වෙලාවෙම අපි ඡාප දෙක බැගින් තමයි නිර්මාණය කරන්නේ. ඒකට හේතුව තමයි එතකොට අපි දන්නවා අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන්නු ගමන් මාර්ගයෙන් කොටසක් තමයි මේ ඡාප වෙන්නේ. ඡාප වෙන්නේ කොටසක්. පළවෙනි පතේ කොටස. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය දෙකක් තියෙනවා. රේඛාවට ඉහළින් එකයි පල්ලෙහෙන් එකයි. අන්න ඒ දෙක යා කරගමු. අපි දන්නවා සරල රේඛාවක් අඳින්න නම් අඩුම ගානේ ලක්ෂ දෙකක්වත් තිබිය යුතුයි. අඩුම ගානේ ලක්ෂ දෙකක්වත් තිබිය යුතුයි. ඔන්න ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරා අපි සරල රේඛා ඛණ්ඩයකට. දැන් මම ඔයාලට දෙන වැඩ මේක නිර්මාණය කරගන්න මේ වගේ තව එකක් නිර්මාණය කරන්න. දෙකක් නිර්මාණය කරන්න. සෑම නිර්මාණයකින්ම දෙක බැගින් නිර්මාණය කරන්න මෙතනින් ඉස්සරහට තියෙනවා. කෝණ නිර්මාණයේදී දෙක බැගින් නිර්මාණය කරන්න. වේගෙන් කරන්න. ඊට පස්සේ අපි යන්නේ කෝණ නිර්මාණය කිරීමට. කෝණාශ්‍රිත නිර්මාණයට. ඒක කෝණාශ්‍රිත නිර්මාණ කරනකොට නම් පුතේ ඊට ඉස්සෙල්ලා අපි අභ්‍යාස මාලාවේ ගානක් හදලා බලමු. අච්චුපතේ වඩා හරිද? දෙකක් නිර්මාණය කරන්න. හරිද?
දැන් මේ පාර ඔයාලගේ ටියුට් එකත් එක්ක වාර විභාග පේපර් දෙකක් මම ඔයාලට දෙනවා. බ්‍රහස්පතින්දන් පස්සේ ඔයාලට ටියුට් එක ගන්න පුළුවන් වෙයි. මම මේ පේපර් දෙක දැන් ලබන සතිය අපි සෙනසුරාදාට ප්‍රස්තාර පාඩම පටන් ගත්තට පස්සේ ලබන සතිය සෙනසුරාදාට ප්‍රස්තාර පාඩම පටන් ගත්තට පස්සේ ඒක ඉවර කරාට පස්සේ මම ඒ පේපර් දෙක කරලා තුන්වෙනි වාරේ පාඩම් ටික පටන් ගන්නවා. ඉවරද නිර්මාණය කළා ඉවරයි ඉක්මනට හරි කියලා බලන්න මැසේජ් එක. පාරමී ඉවරද? පාරමී ඉන්නවද? හරි. නිර්මාණ දෙකක් කරලා තියෙන්න ඕනේ. මම දැන් ඔයාලා දැන් පන්ති පටන් ගන්න දවසට මම ওই පොත් ඔක්කොම ආයි බලනවා. හොඳේ. ඒ නිසා මේ නෝට් ටික නම් පිළිවෙලට තියෙන්න වෙනවා. හරි. හරි. ඔයාලගේ මම කියවනේ අච්චුපත ගන්න දැන්. අච්චුපත ගන්න. අච්චුපත අරගෙන 14යි 3 අභ්‍යාසයට පෙළ ගන්න. ඔය 60 පිටුවේ 60 පිටු අංක 60 ගත්තද? පෙළ ගත්තද? හරි. ඒ පෙළ ගත්තා නම් ඔයාලට පුළුවන් දැන් තුන්වෙනි ගාන බලන්න. තුන්වෙනි ගාන බලන්න. තුන්වෙනි ගානේ තියෙනවා ඕනෑම සුළු කෝණී ත්‍රිකෝණයක් ඇඳ. එය PQR ලෙස නම් කරන්න. ඔයාට ඉතින් නිදහස තියෙනවා. ටිකක් ලොකුවට ඇඳ ගන්න පැන්සල භාවිතා පැන්සල ඇලි උඩයි භාවිතා කරලා සුළු කෝණික ත්‍රිකෝණයක් ඇඳ ගන්න මේ විදිහට. ඔන්න මම ඇඳගත්තා. P Q R ඔන්න ත්‍රිකෝණයක් ඇඳගත්තා. සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී ත්‍රිකෝණය. කෝණ තුනම සුළු කෝණ. ඊට පස්සේ බලන්න පළවෙනි එකට මොකද්ද කියන්නේ කියලා. P සිට QR රේඛාවට. P සිට QR රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න කියනවා. මෙන්න මේ P කියන ලක්ෂයේ ඉඳන් QR කියන රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න කියනවා. එතකොට QR කියන රේඛාව ඇසුරින් ගත්තොත් මේ P කියන ලක්ෂය පිහිටලා තියෙන්නේ රේඛාවට බාහිරින්. එහෙනම් රේඛාවට බාහිරින් පිහිටි ලක්ෂයක සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීමේ ක්‍රමය තමයි ඔයාලට මෙතෙන්දි පාවිච්චි කරන්න වෙන්නේ. ඔන්න බලන්න ඉගෙන ගත්ත දේවල්. දැන් P ලක්ෂය මත තියලා රේඛාවට වඩා ටිකක් වැඩිපුර දෙන්නේ තියෙන කෙටිම දුරට වඩා ටිකක් වැඩිපුර අරය අරගෙන නේද? ඊවල තියලා අපි ඡාපයක් නිර්මාණය කරනවා මේ විදිහට. දැන් දෙකකින් ඡේදනය වෙන විදිහට. දැන් අපිට පුළුවන් අරය අඩු හරි වැඩි හරි කරලා මේ ඡාපය මගින් රේඛාව ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා මේ විදිහට ඡාප නිර්මාණය කරන්න පුළුවන්. ඡාප නිර්මාණය. දැන් ඔය නිර්මාණය කරපු ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂය සහ මේ P කියන ලක්ෂය අපිට යාත්‍රා නම් ඔන්න P වල ඉඳන් QR රේඛාවක ලම්බකය නිර්මාණය වෙනවා. ඔන්න ලම්බකය නිර්මාණය වෙනවා. හරි. ඔන්න එකක් මම කරලා පෙන්නනවා. දැන් දෙවැනියට කියන්නේ Q සිට PR රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය කරනවා. Q වල ඉඳන් PR රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න කියනවා. එතකොට ඔයාලට මේ කපකටුව අරය අරගෙන කපකටුවේ Q වල තියලා අරය අරගෙන ඡාපය නිර්මාණය කරනකොට මේ ඡේදනය වෙන්නේ නැත්නම් ඔයාලා මේක දික් කරගන්න. ඒක ගැටලුවක් නෑ. මේ රේඛාව දික් කරගන්න පැන්සලෙන් ටිකක්. ඒ ඡාපයේ ඡේදනය වෙන විදිහටම ලක්ෂය ගන්න. මේ ඡාපයේ ඡේදනය වෙන විදිහටම රේඛාව දික් කරගන්න. රේඛාව දික් කරගන්න. ඉක්මනට පටන් ගන්න. මම ඊට පස්සේ කරන්න. විනාඩි දෙකක් දෙන්නම් ඔය නිර්මාණය කරන්න. විනාඩි දෙකක්.
මට වේගෙන් කරන්න. ඉවර නම් හරි කියලා මැසේජ් එකක් දාන්න. හරිද? හොඳයි. තව විනාඩියක් දෙන්නම්. හොඳයි. දැන් ඔය ලම්බක තුනම කැපිලා ගිහිල්ලා තියෙන එකම එක ලක්ෂයකදීද? ඈ? ලම්බක තුනම කැපෙන්නේ එකම තැනකදීද? හරි. බලමු දැන් අපි දසුනි ඉවරද? දසුනි ඔව් සර්. දැන් අපි බලමු ඊළඟට අපිට කියනවා Q ලක්ෂයේ ඉඳන් PR රේඛාවට ලම්බකයන් නිර්මාණය කරන්න කියලා. මම Q වල ඉඳන් PR වලට තියෙන අඩුම දුරට වඩා ටිකක් වැඩිපුර ගන්නවා. ඒ වගේ ගන්නවා. අරගෙන Q වල තියලා ඡාපයක් නිර්මාණය කරනවා. දැන් ඊට පස්සේ මට පුළුවන් අර ඒ ටිකක් අඩු කරලා හරි MRM හරි තියාගෙන මේ PR රේඛාව ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා නැවත ඡාප දෙකක් ඉදිරියෙන් නිර්මාණය කරගන්න. ඉදිරියෙන් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේ බාහිරින් පිටලා තියෙන මේ ඡාප දෙකේ ඡේදනය වෙච්ච ලක්ෂය සහ මේ Q කියන ලක්ෂය අපිට යා කරගන්න පුළුවන්. යා කරගන්න. දැන් බලන්න මේ Q ලක්ෂයේ ඉඳන් PR රේඛාවට ලම්බකය අපි නිර්මාණය කළා. ඊට පස්සේ අපිට පුළුවන් අපිට කියනවා ඊට පස්සේ R සිට PQ රේඛාවට ලම්බකය නිර්මාණය කරන්න. R වල ඉඳන් R වල ඉඳනුත් අපි අරේ ගන්නවා. ඔය වගේ ගන්නවා. අරගෙන R වල තියලා PQ කියන රේඛාව දැන් දෙකකින් ඡේදනය වෙන නිසා ඔය වගේ ඡාපයක් නිර්මාණය කරනවා. දැන් අර අඩු හරි වැඩි හරි කරලා මේ ලක්ෂ දෙක මත කියලා ඔන්න ඡාප නිර්මාණය කරනවා. දැන් ඒ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ මේ R ලක්ෂය යා කරනවා. R ලක්ෂය යා කරනවා. බලන්න ඔයාලා මේ ශීර්ෂ තුනේ ඉඳන් ඇදලා තියෙන ලම්බක තුනම එකම ලක්ෂයකදී ඡේදනය වෙලා තියෙනව නේද? එකම ලක්ෂයකදී ඡේදනය වෙලා තියෙනව නේද? තියෙනවද නැද්ද? හරි. ඔන්න නිර්මාණය. ওই නිර්මාණය හරියටම ඇවිල්ලා තියෙනවද?
කවිෂා හරිද? මේ විදිහටම ආවද? නදිත්‍ය හරිද? ආවද මේ විදිහටම? හරි සර්. චමෝදිනි අනුහත් චමෝත් ආවද මේ විදිහටම නිර්මාණය? හරි. දැන් මම ඊළඟට කියනවා හරි 6 වෙනි ගානේ අභ්‍යාසයේම 6 වෙනි ගාන කරගෙන යන්න. 6 වෙනි ගාන මම කරන්න දෙනවා විනාඩි 3ක් දෙන්න. 6 වෙනි ගාන චූටි නිර්මාණ ටිකක් කරන්න තියෙනවා. ඔය දිගමනින්න ඕනේ තැන්වලදී හරියටම දිගමනලා චාපන් දින්න. අඳින්න. පළවෙනියටම කියනවා PQ සෙන්ටිමීටර් 10ක් වනසේ PQ සරල රේඛා khණ්ඩයක් අඳින්න. PB සමානයි සෙන්ටිමීටර් 2ක් වනසේ PQ රේඛාව මත B ලක්ෂය ලකුණු කරන්න. එතකොට මේ ලක්ෂය ලකුණු කරගන්න වෙන්නේ කව කටුවෙන්. කව කටුවට සෙන්ටිමීටර් 2ක් අරගෙන P කියන ලක්ෂය මත තියලා චාපයක් නිර්මාණය කරනවා. ඉක්මනට පටන් ගන්න. ඊට පස්සේ B හිදී PQට ලම්බකයන් නිර්මාණය. රේඛාව මත ලක්ෂයක සිට රේඛාවට ලම්බකයන් නිර්මාණය කිරීම. වේගෙන් කරගෙන යන්න. වේගෙන් කරගෙන යන්න. එකම නිර්මාණය තුළ මේ සියල්ල සිද්ධ වෙන්නේ. එකම නිර්මාණය තුළ. ඒක ලස්සන රූපයක් ඔයාලට හම්බෙයි. විනාඩි 3යි දෙන්නේ. ඉවරද? අසංගි ඉවරද? මේ ධම්මික ජයලත් කියන්නේ කවුද පුතේ? නම මොකද්ද ඔයාගේ? ධම්මික ජයලත් කියලා තියෙන්නේ නම මේ පසන්ත. ඈ? පසන්.
මට ඉවර කරපුවා මැසේජ් එකක් දාන්න. හරි එක්කෙනෙක් ඉවරයි. දෙන්නෙක් ඉවරයි. අපි නිර්මාණය කරමු නේද එහෙමනම්. පළවෙනිටම කියනවා PQ සමානයි සෙන්ටිමීටර් 10ක් වනසේ සරල රේඛා PQ සරල රේඛා ඛණ්ඩයක් අඳින්න කියලා. දැන් ඔන්න මම PQ සරල රේඛා ඛණ්ඩය අඳිනවා. බලා ගන්න මම අඳින ආකාරය. ඔන්න P ලක්ෂය ලකුණු කරා PQ වල දිග සෙන්ටිමීටර් 10යි. මම කව කටුවට ගන්න ඕනේ සෙන්ටිමීටර් 10ක්. අරගෙන P වල තියලා ඡාපයක් නිර්මාණය කරගන්න ඕනේ. P වල තියලා ඡාපයක් නිර්මාණය කරනවා. බලන්න. ඔන්න රේඛාව ඡේදනය වෙන තැන තමයි පුතේ Q පිහිටන්න ඕනේ. ඒක මෙතන තමයි Q පිහිටන්නේ. බලන්න දැන් ඊළඟට අපිට මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ අපිට කියනවා PB සෙන්ටිමීටර් 2ක් වනසේ PQ රේඛාව මත B ලක්ෂය ලකුණු කරන්න කියලා. කව කටුවට මම සෙන්ටිමීටර් 2 කරය අරගෙන P වල තියලා ඡාපය නිර්මාණය කරනවා. දැන් ඔන්න B පිහිටන තැන. B තියෙන්නේ මෙන්න මෙතන. සෙන්ටිමීටර් 2ක් දුරේ. අපිට මේ දිගවල් ලියා ගන්නත් පුළුවන් ඈ. සෙන්ටිමීටර් 10යි. ඒකද. ඊට පස්සේ මොකද්ද බලන්න කියන්නේ අපිට? B හිදී PQ ට ලම්බක රේඛාවක් නිර්මාණය කරන්න. B වලදී PQ කියන රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න කියනවා. ඉතින් අපිට මෙතෙන්දී පුළුවන් රේඛාව මත ලක්ෂයක සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීමේ ක්‍රමය පාවිච්චි කරන්න. ඔන්න දෙපැත්තේ ඡාප දෙකක් මම ඇඳ ගන්නවා. ඇඳලා කව කටුවේ අරේ ටිකක් වැඩි කරලා මෙන්න මේ ඡාප දෙක මගින් රේඛාව ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා ඡාප දෙකක් රේඛාවට ඉහළින් හරි පල්ලෙහෙන් හරි අපිට නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඉහළින් තමයි නිර්මාණය කරන්නේ. ඕන්න නිර්මාණය කරලා ලම්බකේ. ලම්බකේ නිර්මාණය කරා B වලදී. ඊට පස්සේ අපිට කියනවා BA සෙන්ටිමීටර් 6ක් වනසේ ඉහත ඇති ලම්බ රේඛාව මත A ලක්ෂය ලකුණු කර
ABQ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. BA සෙන්ටිමීටර 6ක්. කවකටුවට සෙන්ටිමීටර 6ක් අරගෙන කවකටුවට සෙන්ටිමීටර 6ක් අරගෙන B වල තියලා අර ඉහත නිර්මාණය කරපු ලම්බකය මත A ලක්ෂය ලකුණු කරන්න කියලා කියනවා. දැන් ඡාපය ඇන්දට මේ ලම්බකේ ඡේදනය වෙන්නේ නැහැ. දැන් මම කරන්නේ අඩිරුල තියලා රේඛාව මත රේඛාව ටිකක් දික් කරගන්නවා. දැන් ඔන්න ලම්බකය ඡේදනය වෙලා. ඒ කියන්නේ B වලේ ඉඳන් මේ ලම්බකයේ මත සෙන්ටිමීටර 6ක් තුලින් පීඩලා තියෙන A ලක්ෂය නේද අපිට ලැබිලා තියෙන්නේ. දැන් හරි. ඊට පස්සේ කියනවා ABQ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න කියලා. ABQ. එහෙනම් BAQ ලක්ෂ දෙක කියා කරනවා. ඒතකොට ත්‍රිකෝණය සම්පූර්ණයි. ඔන්න ABQ ත්‍රිකෝණය නිර්මාණය කරා. ඊට පස්සේ අපිට කියනවා BQ රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර. BQ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එතකොට BQ රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න නම් අපි දන්නවා කවකටුවට අරගෙන BQ වල දිගෙන් අඩකට වඩා අරගෙන B වල තියලා ඉහළින් සහ පහළින් රේඛාවට ඉහළින් සහ පහළින් ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරගන්න Q වල තියලා ඉහළින් සහ පහළින් ඒ ආකාරයටම ඡාප දෙකක් නිර්මාණය කරනවා. දැන් ওই ඡාප යුගල ඡේදනය වෙච්ච ලක්ෂය දෙකක් තියෙනවා. ඡාප දෙක ඡේදනය වෙලා තියෙනවා ලක්ෂ දෙකක්. දැන් අපිට පුළුවන් මේ විදිහට ඒ ලම්බ සමච්ඡේදකය ඇඳගන්න. ඔන්න ඇඳගත්තා. ඇඳගත්තට පස්සේ මොකද වෙන්නේ? සමච්ඡේද නිර්මාණය කර AQ ඡේදනය කරන ලක්ෂය ඔය ලෙස නම් කරන්නේ. ඒක AQ කියන රේඛාව ඡේදනය වෙනවා මෙන්න මේ ලක්ෂයේදී. ඒක O කියලා නම් කරගන්න කියනවා. ඔන්න නම් කරගත්ත O කියලා. ඊට පස්සේ අපිට කියන O ලක්ෂය කේන්ද්‍රය කර AO අරය ඇති වෘත්තය නිර්මාණය කරන්න. AO අරය ඇති වෘත්තය නිර්මාණය කරගන්න කියනවා O කේන්ද්‍රය වෙන විදිහට. O කේන්ද්‍රය වෙන විදිහට OA අරය වෙන වෘත්තය නිර්මාණය කරන්න කියලා අපිට කියන්නේ. ඉතින් මේ OA අරය වන්න ගත්තමම දැන් වෘත්තය අඳිනවා. ඔයගලන්ට ආවද මේ වගේ වෘත්තයක්? ඔයාලගේ වෘත්තය හරියට මේ ලක්ෂ දෙක හරහාද ගමන් කරේ? ලක්ෂ 3ම හරහා ගමන් කරලා දිනවද? ඉක්මනට කතා කරන්න ඔයාලට ආපු වෘත්තය. වෘත්තය නිර්මාණය කරේ නැද්ද? ඉක්මනට නිර්මාණය කරන්න. ඊට පස්සේ අපි කෝණ නිර්මාණය බලමු. හරිද? ඉන්දුවර හරිද? ඉන්දුවර කට්ටුනා ඉන්දුවර එලානේ. පුනිදි හරිද? යාට ආවද උත්තරේ? මේ විදිහට ආවද නිර්මාණය? චමෝත් ප්‍රභාස්වර ආවද උත්තරේ? ලියාගන්න මාතෘකාවක්. දැන් අපි කෝණ නිර්මාණය කොටසට යනවා. කෝණ ආශ්‍රිත නිර්මාණය. කෝණ ආශ්‍රිත නිර්මාණය. කෝණ ආශ්‍රිත නිර්මාණය.
අපි මුලින්ම බලමු පුතේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ කොහොමද කියන්නේ. දැන් අපි ඉගෙන ගත්ත දෙයක් මේක. හතරවෙනි පතය. කෝණ සමච්ඡේදකය නිර්මාණය කිරීම. හරි. මේක වැදගත් වෙනවා මේ කෝණ නිර්මාණය කොටසෙදී. හරි කෝණ දෙකට බෙදන්නේ එහෙම භාවිතා කරන්නේ මේ කෝණ සමච්ඡේදකය. ලියා ගන්න අනුමාත්‍රිකාවක් ඒ යටතේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කිරීම. කෝණ සමච්ඡේදකය නිර්මාණය කිරීම. කෝණ සමච්ඡේදකයක් කියන්නේ කිසියම් කෝණයක් සමාන කොටස් දෙකකට බෙදනු ලබන රේඛාව. කෝණ සමච්ඡේදකය නිර්මාණය කිරීම. මේ බලන්න. මාගාව තියෙනවා සුළු කෝණය. මෙතන තියෙනවා මාගාව මහා කෝණය. සුළු කෝණයක් තියෙනවා මහා කෝණයක් තියෙනවා. මට මේ කෝණ දෙක සමානව බෙදා ගන්න ඕනේ. සමච්ඡේදනය කර ගන්න ඕනේ. ඒ සඳහා මම මොකද්ද කරන්න ඕනේ? හරි. මතක අවවාද ඉන්නවනම් කියන්න කෝණ සමච්ඡේදකය නිර්මාණය කරපු පතේ හතරවෙනි පතේ. කව කටුවට කැමති ආරයක් අරගෙන මොකද්ද කරන්න ඕනේ? මේ කෝණේ බාහුව දෙකම ඡේදනය වෙන විදිහට ඡාපයක් නිර්මාණය කරගන්න ඕනේ. දැන් ඒ ඡාපය මගින් මේ බාහුව දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙකට මත තියලා කව කටුවේ අරේ වෙනස් කරලා හරි MRM හරි තියාගෙන නැවත ඉදිරියෙන් ඡාප දෙකක් නිර්මාණය කරනවා. නැවත ඉදිරියෙන් ඡාප දෙකක් නිර්මාණය කරනවා. හැම වෙලාවෙම ඔය විදිහට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ ලක්ෂයේ ඉඳන් මේ බාහුව දෙක කැපෙන තැනට තියෙන දුර සමානයි. ඒ තැන් දෙකේ ඉඳන් මේ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂයට තියෙන දුර සමානයි. එතකොට ඔන්න කෝණයේ සමාන කොටස් දෙකකට බෙදෙන රේඛාව නිර්මාණය කරනවා. මෙන්න මේකට කියනවා අපි කෝණ සමච්ඡේදකය කියලා. කෝණ සමච්ඡේදකය කියලා කියනවා. හරි. වේගයෙන් ඉක්මනටම මේ විදිහට සුළු කෝණේ සමච්ඡේදකය නිර්මාණය කරන්න මහා කෝණේ ඔයාලා තනියෙන් නිර්මාණය කරන්න. වේගයෙන්. මහා කෝණයටත් ඔයාලා කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරලා දෙන්න. ඉවරද? ඉවර නම් හරි කියන මෙසේජ් එකක් දාන්න. හොඳයි. වශයෙන්. ඉසිඳු ඉවරද? ඉසිඳු. නෑ සර්. ඉක්මනට කරන්න. පසන් ඉවරද? නෑද?
හරි. දැන් මහා කෝණයටත් මම කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරනවා. හරි. එතන මහා කෝණයේ මේ ශීර්ෂය මත තියලා කවකටුවකට කැමති අරයක් අරගෙන ඡාපයක් නිර්මාණය කරනවා එකේ බාහු දෙකම ඡේදනය වෙන විදිහට. දැන් අරේම හෝ ටිකක් වැඩි කරලා අපිට පුළුවන් ඉදිරියෙන් මේ බාහු දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා ඡාප දෙකක් නිර්මාණය කරගන්න. දැන් මේ ඡාප දෙක නිර්මාණය කරගත්ත ඡාප දෙක සහ ඒ ඡාප දෙක ඡේදනය වල ලක්ෂය සහ මේ කෝණයේ ශීර්ෂය මට යා කරගන්න පුළුවන්. කෝණයේ ශීර්ෂය මට යා කරගන්න පුළුවන්. ඔන්න ලැබෙනවා අපිට මේ කෝණය සමාන කොටස් දෙකකට බෙදෙන ලබන රේඛාව. සමානව බෙදෙන ලබන රේඛාව ලැබෙනවා. හරි. ඊළඟට අපි බලමු දැන් ඔන්න කෝණ දෙන ලද කෝණවල විශාලත්වයන්ට අදාළ කෝණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අංක 1 දාලා ලියාගන්න අංක 1 පළවෙනි කෝණය අපි නිර්මාණය කරන්නේ අංශක 60ක කෝණය නිර්මාණය කිරීම. අංශක 60ක කෝණය නිර්මාණය කිරීම. දැන් මේ අංශක 60ක කෝණය නිර්මාණය කරනකොට මට කෝණමානය භාවිතා කරලා නෙවෙයි කෝණය නිර්මාණය කරන්න අවස්ථාව දෙන්නේ. හරි? රේඛාවක් නිර්මාණය කරලා ඒ රේඛාව මත ලක්ෂයක් මම ලකුණු කරගන්නවා මේ විදිහට. රේඛාව මත ලක්ෂයක් මම ලකුණු කරගන්නවා. දැන් බලන්න කවකටුව අරගෙන කවකටුව භාවිතයෙන් තමයි මේ අංශක 60ක කෝණය නිර්මාණය කරන්නේ. කවකටුවට කැමති අරයක් අරගෙන මේ රේඛාව මත ලක්ෂයේ තියලා ඡාපයක් නිර්මාණය කරනවා මේ විදිහට රේඛාව ඡේදනය වෙන විදිහට. දැන් අරය වෙනස් කරන්නේ නෑ පුතේ අපි. අරය වෙනස් කරන්නේ නැතුව එම අරයම අරගෙන මේ රේඛාව අර මම ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂය මත තියලා අර අපි මුලින් ඇඳගත්ත ඡාපය ඡේදනය වෙන විදිහට අර අරයම සහිතව තවත් ඡාපයක් නිර්මාණය කරනවා. තවත් ඡාපයක් නිර්මාණය කරනවා. දැන් මේ ඡාප ඡේදනය වෙච්ච ලක්ෂය සහ මේ රේඛාව මත අපි ගත්ත මුල් ලක්ෂය යා කරනවා. දැන් අපි බලමු කෝණමානයෙන් බෙදලා මේ කෝණයේ විශාලත්වය කීයද එන්නේ කියලා. මේ කෝණයේ විශාලත්වය කීයද කියලා අපි හොයලා බලමු. බලන්න හරියට වෙනවද කියලා අංශක 60. හරියටම අංශක 60ක කෝණය අපිට නිර්මාණය වෙලා තියෙනවා. අංශක 60යි. 10 20 30 40 50 60. හරියටම අංශක 60ක කෝණයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කෝණයේ විශාලත්වය අංශක 60යි. දැන් ඔයාලට පුළුවන් ඔක නිර්මාණය කරන්න. දැන් මේ පැත්තෙන් ওই විදිහට නිර්මාණය කරන්න මම කියනවා නිර්මාණ දෙකක් ඕනේ කියලා මට. අනිත් නිර්මාණය ඕනේ ඔයාලට මේ පැත්තේ. මේ පැත්තේ ඉඳන් ඡාපයක් නිර්මාණය කළා මෙහෙට. හරි. ඉක්මනට කෝණ දෙකම නිර්මාණය කරන්න. ඉවර කරපුවම හරි කියන්න.
ඉවරද? කවිෂා ඉවරද? මම කරන්නේ. චමෝද් හොඳයි සුගන්ධි. දැන් මම මෙයාගේ තියලා නිර්මාණය කරනවා අංශක 60ක කෝණය. මේ ලක්ෂ්‍ය මත තියලා හරි සර්. හොඳයි. ඡාපය නිර්මාණය කරනවා. දැන් ඊට පස්සේ කවකටුවේ අරේ වෙනස් කරන්නේ නැතුව මේ රේඛාව ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂ්‍ය මත තියලා අර මුලින් නිර්මාණය කරපු ඡාපයේ ඡේදනය වෙන විදිහට තවත් ඡාපයක් නිර්මාණය කරනවා. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ්‍ය සහ මේ රේඛාව මත ආරම්භක ලක්ෂ්‍ය මම ලබාගත් ආරම්භක ලක්ෂ්‍ය යා කරනවා. ඔන්න ලැබෙනවා අංශක 60ක කෝණය. අංශක 60ක කෝණය. හරි. අංක දෙක දාලා දැන් ලියා ගන්න දෙවෙනි කෝණය අංශක 120ක කෝණය නිර්මාණය කිරීම. අංශක 120ක කෝණය නිර්මාණය කිරීම. අංශක 120ක කෝණය නිර්මාණය කිරීම. දැන් මම මෙතනදි කරන්නේ කවකටුවට කැමති ආරයක් අරගෙන රේඛාව නිර්මාණය කරලා ඒ ලක්ෂ්‍ය ලකුණු කරලා අංශක 120ක් හදන්න පුතේ 60ව කීයක් ඕනේද? 60ව කීයක් ඕනේද? 60යි 60යි එකතු වුණාම නේද අංශක 120 ලැබෙන්නේ. එහෙමනම් මම කරන්නේ අර අංශක 60 නිර්මාණය කරපු විදිහටම තමයි ගන්න හිතෙන්නේ. කවකටුවට කැමති ආරයක් අරගෙන මේ රේඛාව මත ලක්ෂ්‍ය ලකුණු තියලා ඡාපය නිර්මාණය කරනවා ටිකක් ලොකුට. දැන් මේ අරේ වෙනස් කරන්නේ නෑ පුතේ. ඒ අරේ වෙනස් කරන්නේ නැතුව එකපාරක් මේ විදිහට අපි අර මුලින් හදපු මේ ඡාපය ඡේදනය කරොත් අංශක 60ක් නේද ලැබෙන්නේ. අංශක 60ක් නේද ලැබෙන්නේ මෙතන ඉඳන්. අංශක 60ක් කෝණය ලැබෙනවා. ඉතින් තව 60ක් ගන්න නම් මේ පළවෙනි ඡේදනය කරපු ඡාපය මත තියලා නැවත පාරක් අර ඡාපයම ඡේදනය කරනවා. බලන්න. මෙතන මේ රේඛාව යා කරොත් අංශක 60යි. එතකොට දන්නවා මේ 60යි මෙන්න මෙතනත් තව 60ක් තියෙනවා. ඒ 60යි එකතු වුණාම අංශක 120ක් අපිට ලැබෙනවා. බලන්න අංශක 120 ගත්ත ආකාරය. හරිම ලේසි. අංශක 120. ඔන්න කෝණයේ විශාලත්වය අංශක 120යි. ඔය විදිහටම මෙතෙන්දිත් අපි ඔයාලට නිර්මාණය කරන්න දෙනවා. අවස්ථාව. මම කියවා නිර්මාණ දෙක බැගින් යනවා කියලා. දැන් මේ පැත්තේ අංශක 120. එතකොට ඔයා මේ පැත්තට ඡාපයක් දිගට නිර්මාණය කළා. ඒ ආවේ වෙනස් කරන්නේ නැතුව දෙපාරක් ඡේදනය කරනවා. මම නදින්න. වේගෙන් කරන්න. දැන් වේගෙන් කරන්න. ඉවරයි හරි කියන්න.
හොඳයි. හරි. දැන් ලියාගන්න අනුමාත්‍රිකාව දැන් අනුමාත්‍රිකාවක් ලියාගන්න අංශක 30ක කෝණය නිර්මාණය කිරීම. අංශක 30ක කෝණය නිර්මාණය කිරීම. අංශක 30ක කෝණය. අංශක 30 හදන්න නම් මට මොකද්ද කරන්න පුළුවන්? අංශක 60 බෙදනවා දෙකට. අංශක 62න් බෙදුවොත් අංශක 30ක් ලැබෙනව නේද? ඒ කියන්නේ අංශක 60 කෝණයේ සමච්ඡේදක කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරගන්න වෙනවා අපිට. කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරගන්න වෙනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ පුතේ අංශක 60ක කෝණය නිර්මාණය කිරීම. අංශක 60ක කෝණය නිර්මාණය කිරීම. මේ බලන්න රේඛාව මත ලක්ෂයක් ලකුණු කරලා අවකටුවට කැමති ආරයක් අරගෙන ඡාපයක් නිර්මාණය කරනවා. ඒ ආරය වෙනස් කරන්නේ නැතුව මේ රේඛාව ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂය මත තියලා නැවත ඡාපයක් නිර්මාණය කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ මේ රේඛාව මත ලක්ෂය යා කිරීමෙන් මම මෙතෙන්දී අපිට අවශ්‍ය කෝණයේ විශාලත්වයට අදාළ බාහුව පමණයි තද ඉරෙන් අදින්නේ. මෙයා අංශක 60යි. ඒ නිසා අපි ආව තද ඉරකින් අදින්න යන්නේ නෑ පුතේ. කඩ ඉරකින් තමයි නිර්මාණය කරන්නේ. අංශක 60. දැන් ඔන්නේ අංශක 60 තමයි අපි සමාන කොටස් දෙකකට බෙදා ගන්න ඕන. සමච්ඡේදනය කරන්න ඕන. කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරනවා. කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරනවා. දැන් කවකටුවට අරය වෙනස් කරලා හරි එමාරයම හරි තියාගෙන දැන් මෙන්න මේ ලක්ෂය සහ මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ රේඛාව ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂය එක ඡාපයක් තියෙනවනේ නේද? ඡාප දෙකක් ඉදිරියෙන් නිර්මාණය කරනවා මේ විදිහට. බලන්නකො මේ ඡාප දෙක ඡේදනය වුණාට පස්සේ මේ ශීර්ෂයත් එක්ක යා කරොත් ඔන්න ලැබෙනවා අංශක 60 සමානව කොටස් දෙකකට බෙදපු රේඛාව. අංශක 60 දෙකට බෙදපු රේඛාව. මේ කෝණයේ විශාලත්වය අංශක 30යි. අපි බලමු කෝණමානයෙන් මැනලා. අර කෝණය හරියටම අංශක 60ක් එනවා. මේ කෝණය හරියටම අංශක 30යි. 10 20 30 40 50 60. එතකොට මේ 60 සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. මෙන්න කෝණය කෝණ සමච්ඡේදකයේ අංශක 30 කෝණය ඔන්න අපිට ලැබිලා තියෙනවා. හැම වෙලාවෙම අපිට අදාළ රේඛාව පමණයි අපි තද ඉරකින් ඇඳගන්නේ මේ වගේ. තද ඉරකින් අඳගන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට ඔයාලා ඔය විදිහටම අංශක 30 කෝණයක් මට නිර්මාණය කරලා දෙන්න. අංශක 60ක් නිර්මාණය කරන්න 62කට බෙදන්න. හරි සර්. ඉවරයි නේද හැමෝම? මේක මකනවා. ඊළඟට ලියා ගන්න පුතේ ඊළඟ කෝණය අංශක 90ක කෝණය නිර්මාණය කිරීම. අංශක 90ක කෝණය නිර්මාණය කිරීම.
එතකොට මේ අංශක 90ක කෝණය නිර්මාණය කරන්න නම් අපිට ආකාර දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. එතන මම ක්‍රම දෙකම නිර්මාණය කරලා පෙන්නනවා. ඔයාලට ආයිත් පාරක් ඒ සෙට් එකම කරන්න වෙනවා. මොකද දෙක ගානේ මම හැම නිර්මාණයෙන්ම කරන්න කියලා කිව්වනේ. හරි. මම පළවෙනි අවස්ථාව අංශක 90ක කෝණය නිර්මාණය කිරීම. ඔන්න බලන්නකෝ. මේ තියෙන රේඛාවක් නිර්මාණය කරලා මේ රේඛාව මත ලක්ෂයක්. රේඛාව මත ලක්ෂයක සිට රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම. එතකොට ලැබෙන්නේ අපිට අංශක 90ක කෝණයක්. ලම්බකයක්නේ. කවකටුවට කැමති අරයක් අරගෙන මේ ඉස්සෙල්ලා කරපු නිර්මාණය. රේඛාව දෙපැත්තකින් ඡේදනය වෙන විදිහට ඡාපයක් නිර්මාණය කරනවා. දැන් අරය චුට්ටක් වැඩි කරලා මේ රේඛාව ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා නැවත ඡාප දෙකක් නිර්මාණය කරනවා. දැන් හරි. දැන් අපිට පුළුවන් මේ ඡාප දෙක ඡේදනය වුණු ලක්ෂය සහ මේ රේඛාව මත ලක්ෂය යා කරගන්න. අංශක 90යි. ඔන්න අංශක 90ක කෝණයක් නිර්මාණය කරනවා. ඔය එක ආකාරයක්. අනිත් එක බලමු. බලන්න අංශක 90ක් හදාගන්න පුළුවන් ආකාරයක්. 60ට 30ක් එකතු කරගත්තා නම් එනවා නේද උත්තරේ? 60ට 30ක්. 60ට 30ක් එකතු කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මම ඔන්න බලන්න කරන්නේ මොකද්ද කියලා. අංශක 120ක් නිර්මාණය කරනවා. අංශක 120ක් නිර්මාණය කරනවා. කවකටුවට කැමති ආරයක් කරන් ඡාපය නිර්මාණය කරා. ඒ ආරය වෙනස් කරන්නේ නැතුව දැන් මේ ඡාපය තැන් දෙකකදී ඡේදනය කරනවා මෙවල සමච්ඡේදනය කරනවා. සමානව බෙදාගෙන යනවා. දැන් මේ කෝණය අංශක 60යි මේ කෝණය අංශක 120යි. එතකොට මෙතන තියෙන දෙවනි කෝණය අංශක 60 කෝණය. අන්නේ අංශක 60 සමානව බෙදාගත්තා නම් දෙකට අංශක 30කට බෙදාගත්තා නම් මේ 60ට 30ක් එකතු වෙනවා. එතකොට අංශක 90ක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් පුළුවන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා කවකටුවට කැමති ආරයක් අරගෙන මේ විදිහට අපිට ඡාප නිර්මාණය කරන්න පුළුවන්. බලන්න. මගේ මේ උඩින් ඡාප නිර්මාණය කරන්න බැරි හින්දා තමයි මේ කවකටුවේ ආරය ටිකක් අඩු කරලා මම ওই විදිහට නිර්මාණය කරේ. හරි. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ මේ රේඛාව මත ලක්ෂය මම යා කරනවා. ඒත් ලැබෙනවා අපිට අංශක 90ක්. එතකොට මේ තියෙන අංශක 60ට අදාළ රේඛාව. මේ තියෙන අංශක 120ට අදාළ රේඛාව. මේ කෝණය අංශක 30යි. මේ කෝණය අංශක 60යි. ඉක්මනට මෙයාගෙනුත් දෙකක් ඕනි. මෙයාගෙනුත් දෙකක් ඕනි. ඉක්මනට කරන්න. ඉක්මනට නිර්මාණය කරන්න.
ඉවරද? ඉවරද? නෑ හරිද? ප්‍රබෝධා ඉවරද? නෑ සර්. ඉසිඳු ඉක්මනට කරන්න වේගෙන් කරන්න පුරුදු වෙන්න. චමෝදිනී ඉවරද? මම මේක මකනවා ඈ. දැන් අපි බලමු ඊළඟ කෝණයේ නිර්මාණය. අංශක 45ක අවසාන කෝණය හොඳේ අංශක 45ක කෝණය නිර්මාණය කිරීම. අංශක 45ක කෝණය නිර්මාණය කිරීම. එතකොට අංශක 45ක් අපිට ආකාර කිහිපයකට ගොඩනගන්න පුළුවන්. එකක් තමයි අංශක 90ක් නිර්මාණය කරලා එයාව දෙකට බෙදන්න පුළුවන්. අංශක 90 දෙකට බෙදන්න පුළුවන්. මේ 90 බෙදීම දෙක මේ පෙන්වලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි අංශක 45 නිර්මාණය කරන්න පුළුවන් අංශක 30ට අංශක 15ක් එකතු කරලා. මොකද මෙතෙන්දී අපිට මේක නිර්මාණය කරන්න පුළුවන් 62කට බෙදුවාම අංශක 30ක් ලැබෙනවා. එතකොට මේ එක පැත්තකින් අංශක 30යි අනිත් පැත්තේ අංශක 30 තියෙනවා. එතකොට දෙවනි 30 සමච්ඡේදනය කරොත් එතන 15ක් ලැබෙනවා. එතකොට 30ට 15ක් එකතු වුණාම 45 නිර්මාණය කරන්න පුළුවන්. දැන් මම මෙතෙන්දී අංශක 90 දෙකට බෙදන්න යන්නේ. අංශක 90 නිර්මාණය කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි පුතේ රේඛාව මත ලක්ෂයක සිට රේඛාවට ලම්බකයන් නිර්මාණය කිරීමේ ක්‍රමය. රේඛාව මත ලක්ෂයක සිට රේඛාවට ලම්බකයන් නිර්මාණය කිරීමේ ක්‍රමය. හරි? ඔය විදිහට ඡාප දෙකක් නිර්මාණය කරලා දැන් අරේ චුට්ටක් වැඩි කරගන්නවා. අරේ චුට්ටක් වැඩි කරලා මේ රේඛාව ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා ඉහළින් ඡාප දෙකක් නිර්මාණය කරනවා. මේ විදිහට. දැන් ඊළඟට අපිට පුළුවන් මේ ඡාප දෙක ඡේදනය වුණු ලක්ෂය සහ රේඛාව මත ලක්ෂය යා කරගන්න. ඔතනින් ලැබෙනවා අපිට අංශක 90 කෝණය. හැබැයි එතෙන්දී අපි අදගන්නේ තද ඉරක් නෙවෙයි, කඩ ඉරක්. අපිට අවශ්‍ය රේඛාව විතරයි තද රේඛාවක් විදිහට අපි අඳගන්නේ. දැන් අපිට පුළුවන් මේ අංශක 90ක කෝණය සමච්ඡේදනය කරගන්න. කෝණ සමච්ඡේදක නිර්මාණය කරනකොට අපි දන්නවා කව කඩුවක කැමති අරයක් අරගෙන
මේ විදිහට අපිට ඡාපයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න නිර්මාණය කරගන්න. ඊට පස්සේ ඒ අරේම හරි අරේ චුට්ටක් වැඩි කරලා හරි මේ රේඛා මේ ඡාපය මගින් රේඛා දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා ඡාප නිර්මාණය කරගන්නවා. දැන් මේ තැනදී හරියට මෙතන එහෙම නෙවෙයි මෙන්න මෙතන තියලා තමයි ඡාප නිර්මාණය කරන්නේ. දැන් මේ ඡාප දෙක ඡේදනය වන ලක්ෂය සහ මේ රේඛාව මත ලක්ෂය අපි ක්‍රියා කරන ඕන අංශක 45 කෝණය. කෝණ සමච්ඡේදකයනේ අපි නිර්මාණය කරේ. අංශක 45 කෝණය. ඉක්මනට මේකෙන් දෙකක් නිර්මාණය කරන්න. මේකෙන් දෙකක් නිර්මාණය කරන්න. මම මේක නිර්මාණය කරලා ඉවර වෙනකන් ඉන්නම් ඉතිරි කර කියා දෙන්න. ඉක්මනට මේකෙන් දෙකක් නිර්මාණය කරන්න. ඉවරද? හොඳයි. හරි. මම දැන් අනිත් අංශක 45 කෝණය නිර්මාණය කිරීම අංශක 60 නිර්මාණය කිරීමේ ක්‍රමයෙන් කියලා දෙනවා. 60 අංශක 60 නිර්මාණය කරලා දෙවනි අංශක 30 සමච්ඡේදනය කිරීම. දෙවනි අංශක 30 සමච්ඡේදනය කිරීම තමයි දැන් කියන්නේ. හරි. දැන් ඔන්න අංශක 60 කෝණය අපි ඉස්සෙල්ලම නිර්මාණය කරන මේ අංශක 60 බොහෝ නිර්මාණ වලට අපි භාවිතා කරලා තියෙනවා. කැමති අරයක් අරගෙන එම අරයම අරගෙන ඡාපය නිර්මාණය කරන එම අරයම අරගෙන එම ඡාපය ඡේදනය කරනවා. ඔන්න දැන් අපිට අංශක 60ක කෝණය ලැබෙනවා. දැන් මේකේ තද ඉර නෙමෙයි අපි අඳින්නේ. තද ඉරක් නෙමෙයි දැන් අපි අඳින්නේ. කඩ ඉරක්. අපිට මෙයා නෙවෙයි ඕනේ අංශක 45 නේ ඕනේ මෙතන. දැන් මේ 62කට බෙදාගත්තා නම් අංශක 30 දෙකක් ලැබෙනවා. අංශක 30 දෙකක් ලැබෙනවා. ගානේ අංශක මේ 60 සමාච්ඡේදනය කරනවා අර ඡාපයේ මතම කියලා. ඔන්න සමච්ඡේදනය කරා. ඒකත් මට අවශ්‍ය නෑ තද ඉරකින් ගන්න. අංශක 30නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන 30යි මෙතන 30යි. මෙන්න මේ 30ට මෙන්න මෙතන යට 30ට මෙතනින් 15 මේ 30 දෙවනි 30 සමච්ඡේදනය කරගත්තොත් 15ක් හදාගන්න පුළුවන්. ඒ 15 එකතු කරගත්තා නම් අපිට අංශක 45 ලැබෙනවා. එහෙනම් දෙවනි 30 අපි සමච්ඡේදනය කරමු. ඡාපයක් ඇඳලා තියෙන නිසා අපි තව ඡාප අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න දෙවනි 30 අපි සමච්ඡේදනය කරගත්තා. දැන් වැඩේ හරි. දැන් මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ එයා ගන්න. ඔන්න අංශක 45ක කෝණය ලැබෙනවා. මේ කෝණය අංශක 15යි. එතකොට දැන් 30යි 15යි තුනම අංශක 45යි. පැහැදිලි නේද? මෙයාගෙනුත් දෙකක් අඳින්න. මෙයාගෙනුත් දෙකක් අඳින්න.
ඉවරද මෙයාගේ නිර්මාණය කළා? හරි. ඉවරද? හරි. දැන් මම මේක මකනවා. අපි දැන් ඊළඟට ඉගෙන ගන්න යන්නේ අවසාන කොටස මේ නිර්මාණ පාඩමේ කෝණ පිටපත් කිරීම. ලියා ගන්න මාතෘකාව කෝණ දෙන ලද කෝණය පිටපත් කිරීම. දෙන ලද කෝණය පිටපත් කිරීම. දෙන ලද කෝණය පිටපත් කිරීම. මම ඉස්සෙල්ලාම සුළු කෝණයක් පිටපත් කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියා දෙනවා. හොඳට බලා ගන්න. මට මෙන්න මේ කෝණය මෙතන මේ රේඛාව මත නිර්මාණය කරගන්න ඕනේ. මෙයා ශීර්ෂයක් වෙන විදිහට, මේ ලක්ෂ්‍ය ශීර්ෂය වෙන විදිහට. මම මුලින්ම කරන්නේ පුතේ මෙතෙන්දී කවකටුවට කැමති අරයක් අරගෙන මේ කෝණයේ බාහු දෙකම ඡේදනය වන පරිදි ඡාපයක් නිර්මාණය කරගන්නවා. ඡාපයක් නිර්මාණය කරගන්නවා. ඔය අරය වෙනස් කරන්නේ නැතුව මේ පිටපත් කරගත යුතු ස්ථානයේ තියලා ඒ ඡාපය ඒ විදිහටම නිර්මාණය කරගන්නවා. ඒ ඡාපය ඒ විදිහටම නිර්මාණය කරගන්නවා. දැන් පළවෙනි ඡාපය මගින් මේ කෝණයේ බාහු දෙක ඡේදනය කරනවා. ඒ ඡාපයේ බාහු දෙක ඡේදනය කරාම ඒ ඡාපය මගින් බාහු දෙක ඡේදනය කරාම අන්නේ ඡේදන ලක්ෂ දෙක අතර පරතරයම නේද මෙතන ඉඳන් තියෙන්න ඕන. මොකද ඒ ඡාපයනේ මෙතනත් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙමනම් මම ඊළඟට කරන්නේ මේ ඡාපය මගින් මේ බාහු දෙක ඡේදනය වුණු ලක්ෂ දෙක අතර පරතරය කවකටුවට ගන්නවා. මේ අතර පරතරය කවකටුවට ගන්නවා. අරගෙන ඒ පරතරයමයි මෙතනක් තියෙන්න ඕන. නිර්මාණය කරනවා මේ බාහුව ඡේදනය වෙච්ච තැන තියලා ඡාපයක්. ඔන්න අපිට මේ කෝණයේ විශාලත්වයට සමාන කෝණයක් මෙතන පිටපත් වෙලා දැන් තියෙනවා. කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. වැඩි හරි. පැහැදිලිද? තේරුණාද? අසංගි තේරුණාද? නදිත්‍ය තේරුණාද? ඉසිඳු හරි. ඉසිඳු තේරුණාද? හරි.
ඊට පස්සේ මේ වගේම අපිට පුළුවන් මහා කෝණයකුත් පිටපත් කරගන්න. මේ වගේම මහා කෝණයකුත් පිටපත් කරගන්න පුළුවන්. මහා කෝණයක් කරගන්න. මෙයා පිටපත් කරගන්න ඕනේ මට මෙන්න මෙතන. ඔය විදිහටම ඒකත් පුළුවන්. ඡාපයක් අඳිනවා ඉස්සෙල්ලම ඡාපයක් අඳින්න. පටන් ගන්න මේක. මේ දෙක පිටපත් කරගන්න. ඊට පස්සේ මේ මහා කෝණය ඔයාලා පිටපත් කරන්න මෙතන. මම ඒකත් ඊට පස්සේ පිටපත් කරලා පෙන්නන්න. ඊට පස්සේ මම අද පන්තිය නවත්තනවා. අපි ගණන් ටික හදමු සෙනසුරාදාට. විභාග ගැටලු කිහිපෙකුත් මේ විසඳලා බලමු. මම මේ පාර ටියුට් එකේ තියෙනවා මේ පාඩමට අදාළ ප්‍රශ්න තියෙනවා. පතහා නිර්මාණ පාඩමේ ප්‍රශ්න, ප්‍රස්තාර පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක්. ඊට පස්සේ වාර විභාග ප්‍රශ්න පත්‍ර දෙකක්. ඒ ටික මේ ටියුට් එක මම තියෙනවා බ්‍රහස්පතින්දා වෙනකොට ඔයාලට ගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් ඒ ටික අරගෙන කරන්න වාර විභාග පේපර් එක නම් අපි සාකච්ඡා කරනවා පන්ති දවස් දෙකක. දවස් දෙකක් අරන් ඒක කරවලා සාකච්ඡා කරනවා. ඊට පස්සේ අගෝස්තු මාසේ අපි පටන් ගන්නවා 3 වෙනි වාරේ පාඩම් ටික. දැන් අපි කරන්නේ මෙතන මේ මහා කෝණය පිටපත් කරනකොට කවකටුවට කැමති අරයක් අරගෙන ඡාපයක් නිර්මාණය කරනවා. කෝණයේ බාහුව දෙකම ඡේදනය වෙන විදිහට. පිටපත් කරගත යුතු ස්ථානයේ තේ අරය වෙනස් කරන්නේ නැතුව ඡාපයක් නිර්මාණය කරනවා. දැන් හරි. මේ මහා කෝණයේ බාහුව දෙක ඡාපය මගින් ඡේදනය වෙච්ච ලක්ෂ දෙක අතර පරතරය තමයි පුතේ. පරතරය තමයි මේ පිටපත් කරගත යුතු තැනක් තිබිය යුතු වෙන්නේ. එහෙනම් ඒ අරය අරගෙන මෙතන ඡාපයක් නිර්මාණය කරනවා. ඔන්න දැන් වැඩි හරි. දැන් අර ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂය සහ රේඛාව මත වූ ලක්ෂය යා කරගන්න. එතකොට අපිට ලැබෙනවා මේ කෝණයට සමාන විශාලත්වයෙන් යුතු කෝණය. ඔයාලට දැන් ගෙදෙද්දි මම මෙන්න මේ අභ්‍යාස ටික දෙනවා. 14යි 4 අභ්‍යාස මාලාව. 14යි 4 අභ්‍යාස මාලාව සහ දැන් මේ පාඩමේ ඔක්කොම අභ්‍යාස ටික ඔයාලා කරන්න ඕනේ. මේ පාඩමේ සියලු අභ්‍යාස ටික ඔයාලා ගෙදෙද්දි කරන්න ඕනේ. හරි? මිශ්‍ර අභ්‍යාසයට අදාළවත් කරන්න. මිශ්‍ර අභ්‍යාසයට අදාළවත් නිර්මාණ ටික කරන්න. ඊට පස්සේ අපි ගණන් හදලා සෙනසුරාදාට කරමු පටන් ගමු ප්‍රස්තාර පාඩම. සෙනසුරාදාට ප්‍රස්තාර පාඩම අපි පටන් ගමු. හරි. දැන් අදට මම පන්ති නවත්තනවා පුතේ.